වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම තිලිනි නදීෂා රණසිංහ. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කටුනායක ඇඟලුම් කම්හල් 3ක තිදෙනෙකුටත් කොරෝනා. කොළඹ පොත් ප්‍රදර්ශනයට සහ ගම්පහ උපකාරක පන්ති ගිය දෙදෙනෙකුටද වෛරසය වැළඳී ඇතැයි හෙළිවෙයි. වරාය නගරය චීනයේ ණය උගුලක් නොවෙයි. ජනපති චීන දූත පිරිස හමුවේ පවසයි. බදූදීන්ගේ සොහොයුරා ගැන මන්ත්‍රී එරාන් කළ ප්‍රකාශයට දසතින් විරෝධය. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් නිදහස් කරන්න කියලා එරාන් වික්‍රමරත්න වැනි මන්ත්‍රීවරුන් කතා කිරීම අපේ දැඩි සංවේගයට හේතු වෙනවා. සාධාරණ පරීක්ෂණයක් පැවැත්වෙන මොහොතේදී මෙසේ කතා කිරීම එම ගමන් මාර්ගයට යම්කිසි විදියකින් බලපෑමක්. රාජිත දීවර වරාය නීතිගත සංස්ථාව වෙනසූ හැටි ජනපති කොමිසමේදී හෙළිවෙයි. රාජ්‍ය ඇමති විදුරකින් ආණ්ඩුවට රතු එලියක්. මෙනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් කොවිඩ් පොකුරේ ව්‍යාප්තියත් සමග කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි ප්‍රධාන ඇඟලුම් කම්හල් 3ක සේවක සේවිකාවන් තිදෙනෙකුටද COVID-19 වෛරසය වැළඳී ඇති බව අද තහවුරු වුණා. මේ අතර යුද හමුදාපතිවරයා පැවසුවේ අද දිනේ COVID-19 ආසාදිතයන් 16 දෙනෙකු අලුතින් හඳුනාගත් බවයි. ඉන් දෙදෙනෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් වන අතර 11 දෙනෙකු ඔවුන්ගේ සමීපතමයන්. ඉතිරි තිදෙනා කටුනායක ආයෝජන කලාපයේ කම්හල් 3 සේවකයන් ලෙසයි හඳුනාගෙන ඇත්තේ. දවසේ පුවත. කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි ප්‍රධාන ඇඟලුම් කම්හල් 3ක සේවිකාවන් තිදෙනෙකුට COVID-19 වෛරසය වැළඳී ඇති බව අද අනාවරණ වුණා. මේ අතරින් COVID-19 ආසාදනය වූ බවට ප්‍රථමව හඳුනාගෙන ඇත්තේ සේවක සේවිකාවන් 1800කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන ඇඟලුම් කම්හලක සේවිකාවකටයි. උණරෝගී තත්ත්වයක් හේතුවෙන් ඇයව පසුගිය 7 වනදා මීගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඇයට එහිදී PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා. අනතුරුව ඇය මාරවිල මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර පසුව ලැබුණු PCR පරීක්ෂණයේ වාර්තාව අනුව තහවුරු වී ඇත්තේ ඇයට COVID-19 වෛරසය වැළඳී ඇති බවයි. කාන්තා රෝහල් ගත වෙලා ඉන්නකොට තමයි වාර්තා වුණේ ආසාදනීය බවට. 31 හැවිරිදි දෙදරු මවක් වන එම කාන්තාව සීදුව රාජපක්ෂපුර දහවන පටුමග ප්‍රදේශයේ පදිංචිකාරණියක්. ඇය අදාළ ඇඟලුම් කම්මලේ තත්ත්ව පාලිකාවක් ලෙස සේවය කර තිබෙනවා. එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා දරුවන් දෙදෙනා සහ අසල්වැසියන් ස්වයං නිරෝධයන්ට ලක් කර ඇති අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඔවුන්ව කෝවින්න ගංගාරාම විහාරස්ථානයට රැගෙනීමෙන් පසු PCR පරීක්ෂණ කටයුතු සිදු කළා. එහිදී අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා වාර්තාකරු වෙත අදහස් පළ කළා. එයාට කවද්ද මේක හැදුනේ? වැඩපලින් තමයි ඕ වෙලා තියෙන්නේ. වෙන හේතුවක් නැහැ. මෙහිදී සීදුව ප්‍රදේශයෙන් වාර්තා වූ COVID-19 ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් ඇතුළු 150 දෙනෙකුට පමණ PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා. මේ අතර ආසාදිතයින් වාර්තා වූ තවත් ඇඟලුම් කම්හලක ප්‍රධාන ආරක්ෂක නිලධාරියෙකුට COVID-19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇති අතර ඔහුගේ බිරිඳ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක්. උද්ගත වැති තත්ත්වයක් සමග COVID-19 ආසාදිතයින් වාර්තා වූ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟලුම් කම්මල් 3ක සේවිකාවන් පිරිසක් ස්වයං නිරෝධයන්ට යොමු කර ඇති බව වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් අප ලංකා ආයෝජන මණ්ඩලයෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ ආසාදිතයින් වාර්තා වූ ආයතන විෂ බීජ හරණය කර යලි විවෘත කිරීම සඳහා අවධානය යොමු ඇති බවයි.
මේ අතර රීජ්වේ ආර්ය ළමාරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන මාස 10ක් වයස ඇති කුඩා දරුවෙකුටද කොවිඩ් ආසාදනය වී තිබෙනවා. රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කළේ පසුගිය 7 වනදා මෙම දරුවා උණ රෝගයේ වැළඳීම හේතුවෙන් රෝහල්ගත කළ බවයි. මේ දරුවා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම තියෙන රෝග ලක්ෂණ අනුව සැක හිතලා ඒ දරුවා අපි අනිකුත් දරුවන්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් වෙන් කරලා ප්‍රතිකාර කිරීමට තීරණය කරා. එහිදී අපි රෝහල තුළදී ගන්නා ලද සාම්පල පරීක්ෂා කිරීමේදී ඒ රෝගේ වැළඳී ඇති බවට තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබුණා. ඒ අනුව ඊයේ සන්ධ්‍යා කාලයේදී එම දරුවා අපි IDH රෝහලට මාරු කරලා යැවීමට කටයුතු කරා. මේ අතර කාසල් වීදියේ කාන්තා රෝහලේ ගැබිනි මවකට කොවිඩ් ආසාදනය වීමත් සමග ඇය රැකියාව සිදු කළ ආයතනයේ සියලු සේවකයින් PCR පරීක්ෂණවලට ලක් කර තිබෙනවා. ඇය සේවය කරන ආයතනය විසින් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට සේවා සපයනවා. ඒ නිසා තමයි අපි විශ්වාස කරන්නේ මේ රෝගය ව්‍යාප්ත වෙන්නේ නැති කියලා. කාසල් වීදියේ කාන්තා රෝහලට රෝගී වාර්තා වුණත් එක්කම මේ ගැබිනි මවුරුන් විශේෂයෙන්ම සායනවලට පැමිණීම ඒ වගේම රෝහලට පැමිණීමට අධිබන්ධිකමක් දක්වනවා, මැලි වෙනවා. ඉතින් අත වශයෙන්ම මේක සම්බන්ධයෙන් බිය යුතු නැහැ. කිසිම විදිහකින් රෝහලකින් තවදුරටත් රෝගීන් ඇතිවීම වෙන්නේ නැහැ. තවමත් හඳුනා නොගත්තු රෝගීන් මේ සමාජය තුළ අපිට එන්න පුළුවන්. ඉතින් එතනදී තවත් කෙනෙකුට මේක ආසාදන වෙලා තවත් රෝගියෙක් හෝ රෝගීන් පොකුරක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් ආවොත් අපිට සිද්ධ වෙනවා මේක නම් කරන්න මේ අපේ COVID-19 රෝගය සමාජගත වෙලයි කියලා. හොරණ මූලික රෝහලේ හිත නිලධාරණියකටද කොරෝනා වෛරසය වැළඳීමත් සමග ඇයගේ සැමියා සේවය කළ මත්තේගොඩ පුද්ගලික තුග බෙදා හැරීමේ මධ්‍යස්ථානයක ඔසුසල වසා දමා තිබෙනවා. එහි සේවය කළ පුද්ගලින් 8 දෙනෙකු ස්වයං නිරෝධයන්ට ලක් කිරීමට කහදුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් අද මෙලෙස කටයුතු කළා. එම හෙද නිලධාරණියගේ සැමියා මේ වන විට PCR පරීක්ෂාවට ලක් කර ඇති අතර එහි වාර්තාව ලැබීමෙන් පසුව ඔසුසලෙහි සේවය කළ සේවකින් 8 දෙනාගේ ආශ්‍රිතයින් සොයා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. ආණ්ඩිගම පුනවිටිය ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත තරුණයෙකු ගමන් කළ ප්‍රදේශ අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ඔහු පැමිණ තිබූ පුනවිටිය ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානය අද පෙරවරුවේ විෂ බීජ හරණය කෙරුණේ මෙලෙසින්. ඔහු අදාළ විහාරස්ථානයේ ශ්‍රමදානයක් සඳහා සහභාගී වී ඇති බවයි හෙළිවුණේ. 23 හැවිරිදි අදාළ තරුණයා කටුනායක ගුවන්තොටුපළ පිරිසිදු කිරීම ඒකකයේ සේවය කරමින් සිටියේදී වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබුණා. මේ අතර ආනමඩුව ප්‍රාදේශීය සභා පරිශ්‍රයේද විෂ බීජ හරණය කිරීමට මෙලෙස කටයුතු කළා. මේ අතර පොලිසිය සඳහන් කළේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ පුද්ගලයන් 100කට ආසන්න සංඛ්‍යාවක් COVID-19 ආසාදිත බවට තහවුරු වීමෙන් අනතුරුව සැඟව සිටින බැවින් අද සිට ඔවුන්ට සහ ඔවුන් සඟවාගෙන සිටින පුද්ගලයන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. අපි ඊයේ වෙනකල් සහන කාලයක් ලබා දුන්නනේ. ආයිත් සහන කාල ලබා දෙන්නේ නැහැ. ඒ නිරෝධායන නියෝගයට පටහැනිව කටයුතු කරලා තියන අයට ඔවුන්ට ආධාර අනුබල දීපු අයට ඒ සියලු දෙනාට විරුද්ධව අද ඉඳලා නීතිය ක්‍රියාත්මක කරනවා. ඒගොල්ලෝ හිටපු නිවාස නැත්නම් වාහන තියෙනවනම් ඒවා නිරෝධායනාක්ෂය පනත යටතේ තහනමට අරගෙන සීල් කරලා ඒ අවශ්‍ය කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කර හැටන් දික්කොය පුලියාවත්ත හොන්සියා වතුයායේ සිය නිවසේ සැඟව සිටි සේවිකාවක් සහ ඇගේ පවුලේ සමාජිකින් ප්‍රන්ටබේ නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කිරීමට භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ යුද හමුදාව එක්ව මෙලෙස කටයුතු කළා. මීට අමතරව එම සේවිකාවගේ නිවසට යාබදව පිහිටි වතු නිවාස 13කට අයත් සමාජිකින් 69 දෙනෙකුද ස්වයං නිරෝධායනට යොමු කෙරුණා. හලාවත නගරයේ පාසලක 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් COVID-19 ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමග හලාවත අඹකඳවිල මුගුණ වට්ටන අඩ්ඩිපල යන ප්‍රදේශවල පවුල් 38කට අයත් පුද්ගලයින් 140 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. එම පාසල් සිසුවා පසුගිය සතියන්තේ ගම්පහ ප්‍රදේශයේ පෞද්ගලික උපකාර පන්තියකට සහභාගී වී ඇති අතර ඔහු සමග වෑන් රථයක ගමන් කළ බව කියන තවත් සිසුන් 17 දෙනෙකු සම්බන්ධයෙන්ද සෞඛ්‍යාංශ විමර්ශන ආරම්භ කර තිබෙනවා. මීට අමතරව මෙම සිසුවා පසුගිය 6 වෙනිදා හලාවත බංගදිනිය ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන ඇති බවද වාර්තා වනවා. අදාළ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයාගේ උපදෙස් මත මෙම සිසුවා PCR පරීක්ෂණ සඳහා යොමු වී ඇති අතර හලාවත මහරෝහලේ සේවය කරන එම වෛද්‍යවරයාද PCR පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු ස්වයං නිරෝධායනට යොමු කර තිබෙනවා. මේ අතර COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන සිටින තවත් පුද්ගලයෙකු පිරිසක් සමග පසුගිය 3 වෙනිදා මුන්නේශ්වරම් දේවාලයට පූජාවක් සඳහා පැමිණ ඇති බවට සෞඛ්‍යාංශ තහවුරු කරගෙන තිබෙනවා. හංගුරන්ගත් ප්‍රදේශයේ පදිංචි එම ආසාදිතයා මුන්නේශ්වරම්හි ඊශ්වර සහ කාලි දේවාලයට ගොස් ඇති අතර ඒ අනුව එම ස්ථාන දෙකම වසා දමා තිබෙනවා. මේ අතර මන්නාරම රදගුරු නිවසේ සේවය කළ පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ කර ගැනීමත් සමග මන්නාරම රදගුරුතුමා ඇතුළු 57 දෙනෙකු ස්වයං නිරෝධයන්ට යොමු කර ඇති බව මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සඳහන් කළා.
මේ අතරම වෛරසය ආසාදිත පුද්ගලයා පොදු ප්‍රවාහන සේවා භාවිත කරමින් ස්ථාන රැසක සැරිසැරීම හේතුවෙන් මන්නාරම ප්‍රදේශයේ සිට දහවනය වන පොදු ප්‍රවාහන සේවාද සීමා කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර හලාවත ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත 36 හැවිරිදි පුද්ගලයෙකු පසුගිය මාස 23 වනදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ ඇති අතර ඔහු කොළඹ බස් නැවතුම් පොළටද පැමිණ තිබෙනවා. අනතුරුව සැප්තැම්බර් 30 වනදා අදාළ පුද්ගලයා නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වී ඇති බව තහවුරු වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. පියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් PCR පරීක්ෂණයට ලක් කෙරුණු ඔහුගේ දරුවෙකු වන මර්දාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ සිසුවා ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකයින්ට කොවිඩ්-19 ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. ඊට කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ඉගෙනුම ලබන එම පුද්ගලයාගේ දියණියද ඇතුළත්. ශාන්ත ජෝසප් විද්‍යාලයේ කළමනාකාරීත්වය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ශාන්ත ජෝසප් ප්‍රජාවේ කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ අදාළ සිසුවාගේ පියාට පමණක් බවයි. මේ අතර උඩුගම්පොළ සෙන්රත් පරණ විතාන විදුහලේ විද්‍යාල්පතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට සහ පාසලේ දරුවන්ගේ දෙමාපියන් කිහිප දෙනෙකුට සිදු කළ PCR පරීක්ෂණවලදී ඔවුන්ට COVID-19 ආසාදිත බවට තහවුරු වී ඇති බවයි. මේ අතර මිනුවන්ගොඩ පොලිසියේ ආපන ශාලාවේ හිමිකරු COVID-19 ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමග ඊයේ සිට වසා දැමුණු මිනුවන්ගොඩ පොලිස් ස්ථානය අද පස්වරු 2ට යලි විවෘත කළා. පොලිස් ස්ථානයට අයත් සියලු ගොඩනැගිලි විෂ බීජ හරණය කිරීමෙන් අනතුරුව සෞඛ්‍යංශයේ නිර්දේශවලට අනුකූලව එය මහජනතාවට විවෘත කළ බව පොලිසිය සඳහන් කළා. ඒ අනුව එම පොලිස් ස්ථානයේ සේවයේ නියුතුව සිටියදී නිරෝධයන්ට යොමු කළ පොලිස් නිලධාරීන් 85 දෙනා වෙනුවට ගම්පහාවට පොලිස් ස්ථානවලින් සහ පොලිස් අභ්‍යාස ආයතන 6කින් කැඳ වූ 80ක පමණ නිලධාරීන් කණ්ඩායමක් රාජ්‍ය කාර්යය සඳහා යොමු කර තිබෙනවා. ඒ අනුව ප්‍රදේශවාසී මහජනතාවට පොලිසියකින් ඉටු වී යුතු සියලුම කටයුතු කිසිම අඩුවක් නැතුව පවත්වාගන්නට අවශ්‍ය කටයුතු කරනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියෙන් විශාල කාර්යභාරයක් සිදු වුණා පසුගිය දවස්වල. ඒ කාර්යභාරයත් කිසිම අඩුපාඩුවක් නොමැතිව ඉදිරි දවස් කිහිපය තුළ කරගෙන යන්නට අවශ්‍ය කටයුතු කරනවා. මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් නිරෝධයන්ට යොමු කිරීමට කටයුතු කළ කඩවත පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු 8 දෙනෙකු ස්වයං නිරෝධයන්ට යොමු කර ඇත්තේ ඔවුන් සමග සමීපව කටයුතු කළ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් කිහිප දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි. මේ අතර හිරු ටීවී ඔස්සේ විකාශය වූ බලය වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපති ලුතරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා COVID-19 වෛරසය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. ඉතාමත්ම තීරණාත්මක දින කිහිපයක තමයි අපි මේ පසුවන්නේ. කවුරුත් බය කරන්නවත් අඩු කරන්නවත් නෙමෙයි. ඉදිරියේදී ආසාදිතයන් එන්න පුළුවන් ප්‍රදේශ ගැන ඉතාමත් හොඳින් සැලසුම් සහගතව බලාගෙන සිටිනවා. සම්පූර්ණ ආරක්ෂිතයි කියන්නත් බෑ. යම්කිසි අනාරක්ෂිත තත්ත්වයක් තියෙනවා. ඉදිරි සතිය දින 10 වගේ කාල සීමාව ශ්‍රී ලංකාවේ අනිකුත් ප්‍රදේශ ගත්තොත් ඒ ප්‍රදේශවල යම්කිසි තත්ත්වයක් ඇතිවීමට හැකියාවක් තිබෙනවා. ඒක අපිට අමතක කරන්න බෑ. ඉතින් ඒකින්ද ඒ අනිත් ප්‍රදේශවල ඉන්න ශ්‍රී ලාංකීය ජනතාවට ඌව පළවෙනි දවසේක කොයිඩ් වලට shopping යන්න එපයි කියලා කිව්වේ. ඒ වගේ කොයිඩ් shopping යන්න එපා. මොකද අවදානමක් තියෙන්න පුළුවන් ඉදිරි දින 10ේදී. දවසේ පුවත වෙන වෙනම චලනය වන තල 3ක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිඳු රැවුල බෑමක්. ඔබත් අදම බිග් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ගම්පහ දොම්පේ දිවුලපිටිය ඇතුළු පොලිස් බල ප්‍රදේශ 18ක සියලුම ඖෂධහල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සැපයන ආයතන අද විවෘත කිරීමට පියවරගෙන තිබුණා. එම ප්‍රදේශවලට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. එම නිරෝධායන ඇඳිරි නීතිය බලපෑත්වන ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සැපයන ඇතැම් ආයතන අද විවෘත කිරීමට පියවර ගැනුණු අතර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල අද පෙරවරුවේ ජන ජීවිතය මෙලෙස දිස් වුණා. ජනතාව අද පෙරවරුවේ සිටම තමාට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා මෙම වෙළඳසැල ඉදිරිපිට දිග පෝලිම් වල රැඳී සිටින ආකාරය තමයි දක්නට ලැබෙන්නේ. ඔබ මේ දකින්නේ වේයන්ගොඩ සතස වෙළඳසැල මගින් ජනතාවට ආහාර ද්‍රව්‍ය ආලවි කරන ආකාරයයි. නිවස් වලට කොට වී සිටින ජනතාවට ජංගම රථ සේවා මගින් ආහාර අලෙවි කිරීමේ සේවාවක්ද ක්‍රියාත්මක කර ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා අප සමග පවසා සිටියේ. කොරෝනා වෛරස තත්ත්වය හමුවේ සාදමා තිබූ වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේද අද රාත්‍රියේ සිට ආරම්භ කරන බව එම වෙළඳ සංගමය පවසා සිටිනවා.
හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහනට සජීවීව එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා වෙළඳසැල් විවෘතව තැබීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා කාලය තුල ඒ ප්‍රදේශයේ යම් සීමාවන්ට යටත්ව සුපිරි වෙළඳසැල් ඇතුළු අනිකුත් ආහාර අලෙවිකරන වෙළඳසැල් විවෘත කිරීමට අවස්ථාව දෙනවා. හැබැයි මේ වෙළඳසැල් විවෘත කළා කියලා ජනතාවට tamun කැමති ආකාරයට මේ වෙළඳසැල් වලට යන්නත් බෑ. ඔවුන් යන්න ඕනේ tamunගේ පදිංචි ස්ථානයේ ඉඳලා ළඟම ස්ථානෙ වෙත. යම් කිසි අවස්ථාවකදී ඊට පරිබාහිර ස්ථානයකට ගිහිල්ලා තිබුණොත් ඒ අය ඇඳිරි නීතිය කඩ කරපු අය හැටියට සලකලා කටයුතු කරන්න වෙනවා. මේ අතර ඇඳිරි නීතිය පැනවීම පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ යොදා ගනිමින් අසත්‍ය ප්‍රචාර සිදු කිරීම සම්බන්ධයෙන් මීටියාගොඩදී අත්අඩංගුවට ගැනුණු 18 හැවිරිදි තරුණයා ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් දිවිනේ ප්‍රදේශ කිහිපයක අදත් ක්‍රියාත්මක කෙරුණේ මෙලෙසින්. එහිදී මුව ආවරණ නොමැති පුද්ගලයින්ට අවවාද කිරීමටද පියවර ගැනුණා. මොකද මාස් එක දාන්නේ නැත්තේ? මාස් එක බුරුන නම් මාස් එකක් අරන් ඉන්න ඕනේ. මේ අතර සෞඛ්‍යාංශ ලබා දී ඇති උපදෙස් නොතකා හැටන් නගරයේ වෙළඳසැලක උඩුමහලේ පවත්වාගෙන ගිය බාහිර උපකාරක පන්තියක් නැවැත්වීමට හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කටයුතු කළා. ගුරුවරුන් දෙදෙනෙකු විසින් පවත්වාගෙන ගිය මෙම උපකාරක පන්තියට හැටන් ප්‍රදේශයේ ළමුන් විශාල පිරිසක් පැමිණ සිටි අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මැදිහත් වී අදාළ පන්තියට සහභාගී වී සිටි සිසුන් නිවෙස් කරා යොමු කිරීමටත් පියවර ගත්තා. පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඉලක්ක කරගනිමින් බගවන්තලාව ප්‍රදේශයේ පැවැත් වූ උපකාරක පන්තියක්ද වැටලීමට බගවන්තලාව පොලිසිය නිලධාරීන් කටයුතු කළා. අදාළ බාහිර උපකාරක පන්තිය බගවන්තලාව ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක ගුරුවරුන් විසින් පවත්වා තිබුණා. බගවන්තලාව ආර්යපුර සහ සිරිපුර ප්‍රදේශයේද ස්ථාන දෙකක නවය ශ්‍රේණියේ සිසු සිසුවියන්ට බාහිර පන්ති පැවැත් වූ ස්ථාන දෙකක් වැටලූ අතර එම පන්ති පවත්වාගෙන ගිය ගුරුවරුන් හට අවවාද කොට එම ස්ථාන වසා දැමීමටත් කටයුතු කර තිබෙනවා. බණ්ඩාරවෙල හීල්ලොය ප්‍රදේශයේදීද අද පවත්වාගෙන ගිය අරාබි පාසලක් බණ්ඩාරවෙල පොලිසිය මෙලෙස වසා දැමුවා. මේ අතර ආගමික කටයුතු අමාත්‍යාංශය දැනුම් දුන් ආකාරයට මුස්ලිම් දේවස්ථානවල යාඥාමෙහියන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් 50 දෙනෙකුට පමණක් සීමා වී සිදු කළ ආකාරය බොහෝ ස්ථානවල දක්නට ලැබුණා. මේ අතර කොළඹ අග්‍රාධිකරු පදවිය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස අදහස් පළ කළා. ඇඳිරි නීතිය තිබෙන ප්‍රදේශවල එම තත්ත්වය වෙනස් කරන තුරු කිසිදු දේව මෙහෙයක් පැවැත්වෙන්නේ නැත. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති සියලුම කතෝලික දේවස්ථානවල ඉරුදින දිව්‍ය පූජාවන් නොපැවැත්වේ. කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලට අයත් දෙව්මැදුරුවල දිව්‍ය පූජා මෙහෙයන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ නියමයන්ට එකඟව පැවැත්වීමට කටයුතු යෙදීම අත්‍යවශ්‍යම කරුණක් බව අපි දැනුම් දෙමු. රට තුළ පවතින COVID-19 තත්ත්වය අද පාර්ලිමේන්තුවේදීද විවාදයට ලක් වුණා. ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් මැති සභය විශේෂාංගය දැන්. වෛද්‍යවරු හැමදාම කිව්වා මේ කෝවිඩ් ප්‍රශ්නේ අවසන් නැහැ කියලා. නමුත් අවාසනාවකට රජය දේශපාලන ලකුණු ලබා ගන්න. මැතිවරණේ අවසන් වෙනකම් මේක සම්පූර්ණයෙන්ම අවසන් කියන සිල්ලර කතාව කියපු නිසා තමයි ජනතාව මේක සෑල්ලුවට බෙදියා බැලුවේ. සමාජය තුළ කේසස් නැති රටක් බවට පත් වුණා මාස කිහිපයක්. ඒ නිසා මම කිව්වා COVID-19 රෝගය ශ්‍රී ලංකාවේ සමාජය තුළින් තුරන් වූ රටක් විදියට අපි කියනවා. ඊටාම කිට්ටුව ඉන්න අයගේ හුස්මෙන් පවා බෝ වෙන්න පුළුවන් රෝගයක්. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනි. පිට රට ඉන්න අය අපේ රට ගෙන ඒමේදී අපිට දරන්න පුළුවන් විදියට අපි ගේන්නේ. යම් කිසි විදියකින් කාන්දුවක් ඇති වුණොත් මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන් කියන එක ඒ කතාවෙන් මම කියනවා. මම ඉදිරිපත් කරනවා අප්‍රේල් මාසේ කරපු ප්‍රකාශයක්. කොරෝනා වෛරසය මෙරට ජනතාව අතර ව්‍යාප්ත වෙන තත්ත්වයක් නැති බවත් මහා ජනතාව අතර බෝවීමක් සිදුවන්නේ නැති බවත් සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍රා වන්නිරාජ් මහත්මිය ප්‍රකාශ කළා. GMO එක හැමදාම කිව්වා. MRI එක හැමදාම කිව්වා මේක අලුයට ගිනිපිපුරු වගේ තියෙනවා. මේක ඉස්මතු වෙනවා කියලා හැමදාම කිව්වා. ඒවා පිළිගත්තේ නැහැ ඡන්දෙට. මේ හැම අවස්ථාවකම මම ඊටාම වගකීමකින් ප්‍රකාශ කළේ. ජනතාව අපිට සහයෝගය ලබා දුන්නොත් අපට පුළුවන් කියලා මේ රෝගය මර්ධනය කරන්න. ඔබතුමාගේ විපක්ෂ නායකතුමාත්
ඔබතුමන්ලත් ඒ කාලේ මාස්ක් නැතුව රට පුරා ගියේ රටේ මේ කොරෝනා රෝගය තිබුණ නැහැ කියලා ඔබතුමන්ලට විශ්වාසයක් තිබුණා. ඒ හින්දා තමයි ඔබතුමන්ලා ඡන්ද කළේ. ඒ හින්දා තමයි ඔබතුමන්ලා මාස්ක් නැතුව ගියේ. ඒ වෙලාවේ රටේ තිබිච්ච තත්ත්වය අපි කිව්වේ. හැබැයි හතරවන අධියර කියන එක ලංකාවට තවම ආවේ නැහැ. ඒක අපි කියන්න ඕනි. මුළු සමාජය තුල හැමතැනම රෝගීන් මතුනේ නැහැ. ඒක අපි කියන්නට ඕනි. වෙච්ච ඇත්ත තත්ත්වයයි අපි කිව්වේ. මට ඊට වැඩිය දෙන්න උත්තරයක් නැහැ කතානායකතුමා. වරේ ප්‍රකාශයක් කරනවා හොඳ අපනයන ආදායමක් එකතු කරන්න පුළුවන් මේ ගංජා අපනයන කිරීම තුලින්. මම කියන්න බලන්න. වෙළඳ ඇමතුමා කියන්නේ. වෙළඳ ඇමතුමා මම හිතන්නේ ප්‍රශ්නය වෙළඳ ඇමතුමාගෙන් තමයි යෝජනා කරන්නේ. මම නම් ඒකට ඊට දෙන්න. ඉතින් ඒක ඇහුවනම් ඉවරයිනේ. ඔබතුමා ඇත්තටම තාම අර පුටුවේ ඉන්නේ අනිත් පැත්තට බර වෙලා එහෙම කරන්න එපා. මේ පුටු හොඳට කෙලින් තියෙන කොහෙවත් බර වෙලා නැහැ පුටුවේ. ඔබේ ආණ්ඩුව තුලත් කොයි ආණ්ඩුව තුලත් සිද්ධ වෙච්ච කාරණයක් තමයි මොවුන් රැකීම. ඒක අපි පැහැදිලි කරගන්න පුළුවන් ඔබතුමාගේ දකුණු පැත්තේ කණෙන් වුණත් බලන්න පුළුවන් පෞගිය දවසක කිව්වා අපිට උදව් කරාන. තරාතිර බලලා වුන් බේරා ගැනීම වෙනුවෙන් නීතිය මොනා කරත් අපි බේර ගන්න ඉන්නවයි කියන කාරණා. කරුණාකරලා කියන්නේ එහෙම බේරගත්ත කවුද කියලා බේරගත්ත? ආණ්ඩුරක්ෂක ප්‍රධාන සංවිධායකතුමාම කියපු වීඩියෝ එක මම ළඟ තියෙනවා අපිට උදව් කරනවා. අපි මෙයාලා බේර ගන්න කටයුතු කරනවා කියලා. මම ළඟ තියෙනවා වීඩියෝ. ඒ මේව නෙවෙයි. ඒ අර තමුන්නාන්සේලා දාපු බොරු නඩු තියෙනවනේ. ආන්නේව පිළිබඳ. දැන් ඔබතුමාලා කාලේ මෙහෙම නාකොටික් එකේ මේ විදියට කුඩු අල්ලලා ඒව අරන් ගිහලා විකුණපු අය අල්ලුවද? අවුරුදු 5ක් තිබුණා අල්ලුවද? අපි අල්ලලා තියෙනවා. අපි දඩුවම් ගල්ලා තියෙනවා. එතුමාගේ වීඩියෝ එකක් තියෙනවා කිව්වා. මොකද්ද ඒ වීඩියෝ එක? කටින් කියන්නේ වීඩියෝ එක දාන්න ඕනේ නැහැ. කුරුණෑර ප්‍රශ්නේ නෙවෙයි. එන්නේ. ඔව්. මං කියන්නේ ඇඟිලි දෙයක් නැහැ. ඒකේ මම කියන්නේ දේශපාලඥයන්ට ඇඟිලි ගහන්න දෙන්නේ නැහැ කියන එක. ඒකේ දැම්මේ කෑල්ලයි. ඒ අපේ දිස්ත්‍රික්කයේ අපේම පක්ෂයේ නියෝජනය කරන දේශපාලඥයෙක් එතුමා කිව්වා කුරුණෑගල නගරාධිපතිතුමාව අත්අඩංගුවට ගන්නවා කියලා. මම කිව්වා දේශපාලඥයන්ට අත්අඩංගුවට ගන්න දෙන්නේ නැහැ. මම කියපු දෙයක් ආයිල්ල ලස්කර ගන්න බය වෙන්නෙත් නැහැ. කිව්වනම් කෙලින් මං කියනවා. ඒ දේශපාලන නීතිය අතට ගන්න දෙන්නේ ඉඳ දෙන්නේ අපේ නඩිය. ඒක අදත් අපි ඉන්නවා. ඒ ප්‍රතිපත්තිය හෙටත් ඉන්නේ. ඒක ඔබතුමාට බලා ගන්න පුළුවන්. වීඩියෝ එක ඔබතුමා බලන්න. Facebook කියලා බලන්න. එතකොට දන්නවා නම කවුද කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවලට බලපෑමක් එල්ල වේ යයි සැක මතුවන බව කොළඹ අගරාධිකරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමන් ප්‍රකාශ කළා. එසේම කතෝලික පියතුමන්ලා පවසන්නේ පරීක්ෂණ මට්ටමේ පවතින මෙවන් කරුණු සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කිරීම හොඳ තීරණයක් බවයි. දැන් අපි දන්නවා ළඟදී රියාජ් බතයුර්ඩීන් මහතාව හිරබාරයේ තිබිලා දීර්ඝ කාලයක් නිදහස් කරලා තිබෙනවා. ඒ නිදහස් කරලා තියෙන එක හොඳයි. ඒ වගේම තවත් රැඳවියෙක් හිරබාරයේ සිටිනවා. ඒ ඇවිල්ලා හෙජාස් හිස්බුල්ලා කියන නීතිඥවරයා. ඔහුටත් එක එක චෝදනා අපිට මාධ්‍යයෙන් දකින්න ලැබෙනවා. නමුත් ඇත්තටම සාක්ෂි නැත්තම් මේවා අසත්‍ය නම් ඇයි අහිංසක මිනිහෙක් මේ වගේ දිගටම තියාගෙන ඉන්නේ? ඇයි හෙජාස් හිස්බුල්ලා මහතාව අප මත නිදහස් වෙන්නේ නැත්තේ? ඒ වගේම අලුත් ජනාධිපති ආපු දවසේ ඉඳලාම ශානි අබේසේකර කියන CID එකේ හිටපු අධ්‍යක්ෂකතුමාව මාරු කළා. ඔහු නුවරට ඇරියා පස්සේ ගාල්ලට ඇරියා. වෘත්තීය මට්ටමින් ක්‍රියා කරපු පුද්ගලයෙක් මේ ශානි අබේසේකර කියලා කියන්නේ. මේ වගේ වෘත්තීය මට්ටමින් ක්‍රියා කරන පුද්ගලයන් වෙනුවෙන් අපි පෙනී සිටින්න ඕනේ. එරාන් වික්‍රමරත්න මහතා ඊයේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ අගරාධිකරු පදවිය ඇතුළු කතෝලික පියතුමන්ලා මෙලෙස අදහස් පළ කළා. එරාන් වික්‍රමරත්න මහත්මයා මේ මොහොතේ පරීක්ෂණයට ලක් වී සිටින පාර්ශවකරුවෙක් පිළිබඳව ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලීම අපගේ විශේෂිතම දුක්පිටපත්වීම සහ ඒ ආකාරයෙන්ම කම්පනයට ලක්වීම අනිවාර්යෙන්ම සිදුවී සිටිනවා. අපිට ඒකාතකින් හිතා ගන්නත් බෑ මේ වගේ ඉල්ලීමක් එතුමා කළේ ඇයි කියන එක. සාධාරණ පරීක්ෂණයක් පැවැත්වෙන මොහොතේදී ඒ පිළිබඳව මෙසේ කතා කිරීම එම ගමන් මාර්ගයට යම්කිසි විදියකින් බලපෑමක් හෝ සිදුවේ හැකි බවද ප්‍රකාශ කරන්න සිටින්නට කැමැතියි. මම හිතනවා තවමත් පරීක්ෂණ මට්ටමේ තිබෙන දේවල් පිළිබඳව මේ മന്ത്രിවරුන් සහ ඇමතිවරුන් කතා නොකර සිටීම තමයි හොඳම දේ. මම හිතන්නේ කාවත් නිදහස් කරන්න හෝ තියාගන්න හෝ කියන එක മന്ത്രിවරුන් සහ ඇමතිවරුන් පාර්ලිමේන්තුව වගේ උත්තරීතර ආයතනයකදී ප්‍රකාශ කරන්න ඕන දේවල් නෙමෙයි. එරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රකාශයට භික්ෂුන් වහන්සේ ඇතුළු පාර්ශ්ව කිහිපයක්ද විරෝධය පළ කළා.
හිස්බුල්ලා නීතිඥතුමා දැනට අත්අඩංගුවට ගෙන සිටින සැක සහිත ඔහු නිදහස් කරන්න නිරපරාධ මිනිසෙක් තියන් ඉන්නවා කියලා ඉරාන් වික්‍රමරත්න සමග ජනබලවේගයේ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ කියන්නේ. ඒගොල්ලෝ වෙනද එකම පීල්ලේ යනවා වගේ පේනවා සමහර විට. මෙතනදී අපිට දැඩි සංවේගයක් තියෙන කතෝලික ජනතාව වෙනුවෙන් අද වෙනකම් යුක්තිය ඉෂ්ට කළේ නැහැ. එහෙම තියෙද්දී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් නිදහස් කරන්න කියලා ඉරාන් වික්‍රමරත්න වැනි මන්ත්‍රීවරුන් කතා කිරීම අපේ දැඩි සංවේගයට හේතු වෙනවා. අපි මේවා දැඩි ලෙස හෙලා දකිනවා. මෙරට හිටපු යුද්ධ හමුදාපතිවරයා මහේස් සේනානායක මහත්මයා පාස්කු කොමිසමට පවසා සිටියා රියාජ් බදුරුදීන් මේ සහරාන් නැමැති මහා ත්‍රස්තවාදියාව ඉන්දියාවට පලා යාම සඳහා පහසුකම් සැපයුවා කියන කාරණාව යුද හමුදාපතිවරයා කියනවා නම් ඒ වගේම තමයි මේ වන විට පාස්කු කොමිසමේදී බුද්ධි අධ්‍යක්ෂකවරු කියනවා නම් මේ සෑම සියලු ආකාරයකින් අනාවරණය වෙලා තියෙනවා නම් පොලිසිය මීට කලින් ඒ ගැන කිව්වා නම් ඇයි මේ රියාජ් බදුරුදීන් නිදහස් කරේ? ඉරාන් වික්‍රමරත්න හිටපු අමාත්‍යවරයා ඔහු යෝජනා කරනවා හිජාස් හිස්බුල්ලා මහතාව වහාම මේ පරීක්ෂණ වලින් මුදාහරින්න ඕනේ කියලා. එතකොට ඔහු යෝජනා කරනවා වැඩිදුරටත් ශානි අබේසේකර වැනි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් මුදාහරින්න ඕනේ කියලා. එතකොට ශානි අබේසේකර කියන්නේ කවුද කියලා මේ වෙද්දි දිගින් දිගටම කොමිසම් හමුවේ පරීක්ෂණ කමිටු හමුවේ අධිකරණය හමුවේ බරපතල චෝදනා ගොන්නක් එක්ක එළිදරව් වෙන පුජ්‍යලයක් නිදහස් කරන්න යෝජනා කරනවා හිටපු අමාත්‍යවරයා. එතකොට මේ කාගේ හයියකටද මේ පුජ්‍යලයන් මේ වගේ යෝජනා කරන්නේ? මේ අතර අන්තවාදීන් සමග සබඳතා පැවැත් වූ බවට චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළවුරුමය අද පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ගොනු කළා. මේ රටේ නීතියට ඉහළින් මේ රිෂාඩ් බදුදීන් හෝ රියාඩ් බදුදීන් සිටින්න විදියක් නැහැ. ඒ නිසා අපි තාම කාරුණිකව ඉල්ලා සිටිනවා ඒ සමූල ඝාතනය සිදු කරපු ඒ ත්‍රස්ත ක්‍රියාවන් පිටුපස ඉඳපු රිෂාඩ් බදුදීන්ගේ සහෝදර රියාඩ් බදුදීන්ව වහාම අත්අඩංගුවට ගන්න. මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් නිදහස් කිරීම නීති විරෝධී බව පවසමින් ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 දෙනෙකු අත්සන් තැබූ ලිපියක් අද ජනාධිපතිවරයාට බාර දී තිබෙනවා. අද පසුරුවේ මෙම ලිපිය බාර දී ඇත්තේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පිරිසක් විසින්. චෝදනා එල්ල වූ ඇතැමුන් හදිසියෙන් නිදහස් වීම පිළිබඳව පාර්ශව රැසකට සැකමතු ඇතැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ ජනතාව ප්‍රතික්ෂේප කළ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි ගෙන ඒමට සූදානම් වන්නේ නම් ඊට එකඟ නොවන බවයි. 20 වෙනි සංශෝධනය හැටියට ගේන්නේ 18 නම් ජනතාව අපිව එපා කියලා තීන්දුව කරන්න ප්‍රධානම හේතුවක් උනේ 18මයි. 2015 ජනවාරි 8 වෙනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයේ පරාජය වෙන්න ලොකු කොටසක් 18 නිසා සිද්ධ වුණේ. ආපස්සට නෙමෙයි යන්න ඕනේ. මේ රටේ මිනිස්සු ඉල්ලුවේ අලුත් ව්‍යවස්ථාවක්. පැලැස්තර නෙමෙයි. අපේ රටේ හැම එකටම දාන්නේ පැලැස්තර. ඒවට ඉඩ දෙන්න බෑ. දැන් ඔබතුමා කියන්නේ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ වගේ ජනාධිපතිවරයාට අධික බලතල ලබා දුන්නොත් මේකෙත් ඔබතුමා විරුද්ධ වෙනවා. සමහර වගන්ති මුළු රටටම බලපානවා වෙන්න පුළුවන්. සමහර වගන්ති එක්කෙනෙකුට දෙන්නෙකුට බලපානවා වෙන්නත් පුළුවන්. විරුද්ධ වීම හෝ පක්ෂපාතී වීම සිද්ධ වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ආවට පස්සේ. ඒ හින්දා තීරණය ගන්න ඒ වෙලාවට. විශේෂ ව්‍යවස්ථාව සඳහා කැමති වෙන්න එපා කියලා ඔබතුමාගේ නැගිනිය සමාජ මාධ්‍ය ජාලවල කියලා තියෙනවා. මම පක්ෂපාතී වෙන්නේ ව්‍යවස්ථාවට. එහෙම නැතුව නංගිටද මල්ලිටද කියන එක අදාළ නෑ මට. ඔබ ඔය කියන පුද්ගලයාම පෞගේ ජනාධිපතිවරණේ තවත් අපේක්ෂකෙක්ව කරයි තියාගෙන ගියා. බොහොම ප්‍රසිද්ධියේ. දේශපාලනයේ කියන දේ අපේ පවුලේ අය විසින් මට උගන්වන්න එන්න ඕනේ නෑ. මම පවුලේ කිලුටු රෙදි ප්‍රසිද්ධිය අපුල්ලන්න සූදානම් නෑ. පාස්කු ප්‍රහාරේ සැක කටයුතු පුද්ගලයෝ නිදොස් කොට නිදහස් වෙනවා කියලා කියනවා. උසාවියෙන් නෙමෙයි. කොහොමද මේගොල්ලෝ නිදහස් කළේ? පොලිස් මාධ්‍ය ප්‍රකාශකට ඉහළින් පොලිස්පතිවරයෙක් ඉන්නවා. පොලිස්පතිවරයාට ඉහළින් ආරක්ෂක ලේකම්වරයෙක්. ආරක්ෂක ලේකම්වරයාට ඉහළින් රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. රාජ්‍ය අමාත්‍යවරයාට ඉහළින් අමාත්‍යවරයා ඉන්නවා. අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා දෙකම. කාගේ උපදේශද? ගෞරවනීය මහා සංඝරත්නය විතරක් නෙමෙයි. කාදිනල්තුමා, ඒ වගේම රටේ ජනතාව මේ හැම එක්කෙනාටම හිතේ ප්‍රශ්නාර්ථ ඇති වෙලා. අන්න රජයේ එපා වෙන්න පටන් ගන්නෙ අන්න එතන. මේවට නෙමෙයි මේ රටේ මිනිස්සු කතිරයක් සලකුණු කරේ. රාජිත සේනාරත්න දීවර අමාත්‍යවරයාව සිටියදී දීවර වරාය නීතිගත සංස්ථාවේ නීති සහකාර ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පත් කරන්නයි තමාට බලපෑම් කළ බව එම සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අද අනාවරණ කළා. ඒ දේශපාලන පරිගණනය පිළිබඳ සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් එවක දීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී රාජිත සේනාරත්න මහතා අවිධිමත් පත්වීම් රසක් ලබා දෙමින් දීවර වරාය නීතිගත සංස්ථාවට දැඩි ලෙස හානි කළ බවයි එහි හිටපු සභාපති උපාලි ලියනගේ මහතා ප්‍රකාශ කළේ.
ධීවර වරාය නීතිගත සංස්ථාවේ නීති සහකාර ලෙස හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය පත් කරන්නයි අමාත්‍යවරයා තමාට දැනුම් දුන් අවස්ථාවේදී ඇය එම තනතුරට සුදුසු නොමැති බැවින් තමා එම පත්වීම ලබා දීම ප්‍රතික්ෂේප කළ බව ඔහු පැවසුවා. නමුත් අමාත්‍යවරයාගෙන් එල්ල වූ දැඩි බලපෑම හමුවේ රුපියල් 20000ක වැටුපකට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ධීවර වරාය නීතිගත සංස්ථාවේ නීති සහකාර ලෙස පත් කළ බව ඔහු පෙන්වා දුන්නා. එහිදී ඇය ඉතිරි රුපියල් 25000ක මුදල රාජිත සේනාරත්න අමාත්‍යවරයාගෙන් ලබා ගන්නා බවට ප්‍රකාශ කළ බවත් ලියනගේ මහතා කොමිසම හමුවේ සඳහන් කළා. ඔහු පැවසුවේ කළුතර නගර සභාවේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට රුපියල් 15000ක වැටුපක් ලබා දෙන ලෙසටද රාජිත සේනාරත්න මහතා තමාට දැනුම් දුන් බවයි. තවත් අවස්ථාවක රාජිත සේනාරත්න මහතාගේ බිරිඳ වන සුජාතා සේනාරත්න මහත්මියට රුපියල් 65000ක වැටුපක් යටතේ ධීවර වරාය නීතිගත සංස්ථාවේ සම්බන්ධීකරණ තනතුරක් ලබා දෙන්නයි අමාත්‍යවරයා තමාට නියෝග කළ බවත් උපාලි ලියනගේ මහතා වැඩිදුරටත් සඳහන් කළා. මීට අමතරව හිටපු අමාත්‍යවරයා පුද්ගලින් 24 දෙනෙකුගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරමින් එම පිරිසට වැටුප් සහිතව ධීවර වරාය නීතිගත සංස්ථාවේ සම්බන්ධීකරණ සහ උපදේශන තනතුරු ලබා දෙන්නයිද බලපෑම් කර තිබෙනවා. එම කරුණු තහවුරු කිරීම සඳහා වන ලේඛන කිහිපයක්ද සාක්ෂිකරු කොමිසමට ඉදිරිපත් කළා. රාජිත සේනාරත්න මහතාගේ මෙම ක්‍රියාකලාපය නිසා ධීවර වරාය නීතිගත සංස්ථාව ආදායමට වඩා වියදම් වැඩි ආයතනයක් බවට පත් වූ බවයි උපාලි ලියනගේ මහතා කොමිසමට පෙන්වා දුන්නේ. මේ හේතුවෙන් සංස්ථාවට මාසිකව විශාල පිරිවැයක් දැරීමට සිදු වූ බැවින් එවක මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා රුපියල් මිලියන 40ක් මාසිකව සංස්ථාවට ලබා දී තිබෙනවා. එමෙන්ම ඔහු පැවසුවේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය අනුමත නොකරන සියලු නිලධාරීන් සේවයෙන් පහ කිරීමට අමාත්‍යවරයා කටයුතු කළ බවයි. තවද පානදුර දිහිවර වරායේ වැලිකියුබ් 10000ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරවම පුද්ගලික සමාගම්වලට ලබා දෙන ලෙසද හිටපු අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා. තමන් රාජිත සේනාරත්න මහතාගේ ක්‍රියාකලාපය අනුමත නොකරමින් ඔහුගේ නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම නිසා පලිගැනීමේ චේතනාවෙන් මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා ගොනු කරමින් යහපාලන ආණ්ඩු සමයේදී තමාට එරෙහිව නඩු ගොනු කළ බවයි හිටපු සභාපතිවරයා සාක්ෂි දෙමින් සඳහන් කළේ. නිරෝධායන ඇඳරි නීතිය ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල පදිංචි උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයන් වෙනුවෙන් අදාළ පොලිස් බල ප්‍රදේශවලම විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අදාළ විභාග සඳහා ඉදිරිපත් වන දරුවන්ට ඇඳරි නීති බලපත්‍රයේ ලෙස විභාග ප්‍රවේශ පත්‍ර භාවිත කළ හැකි බවයි. මේ අතර අපස උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා පෙනී සිටින දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා දීම සඳහා පිවිසිය යුත්තේ info.moe.gov.lk යන වෙබ් අඩවියටයි. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ එලෙස එම තොරතුරු ලබා දීමට නොහැකි වූ සිසුන් තමා විභාගයට පෙනී සිටින මධ්‍යස්ථානයේදී එම තොරතුරු ඉදිරිපත් කළ යුතු අතර ඒ සඳහා අදාළ ආකෘති පත්‍රය භාෂා තුනෙන්ම විභාග මධ්‍යස්ථානාධිපතිවරුන්ට ලබා දෙන බවයි. මේ පිළිබඳ සහ විභාගවල ඉදිරි කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. අපිට ලැබිලා තියෙන සෞඛ්‍ය උපදෙස් නිර්දේශ මත තීරණය කරලා තියෙන්නේ මේ නිරෝධායන ඇඳිරි නීතිය පවතින පොලිස් බල ප්‍රදේශ තුලින් වෙනත් ප්‍රදේශවලට යන්න ඉන්න විභාග අපේක්ෂකයන් නිරෝධායන ඇඳිරි නීතිය පවත්වන කලාප තුළ සුවිශේෂී වැඩපිළිවෙලක් යෙදුවා. අතිරේක විභාග මධ්‍යස්ථාන ඇති කරා දෙමව්පියන්ට කියන්නේ දරුවා විභාග මධ්‍යස්ථානයට ගේන්න ඒක සුරක්ෂිතයි. මේ ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගයේ පැවැත්වෙන ඒ දිනවලදී නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන අවස්ථාවේදීත් දුම්රිය ඒ නිරෝධායන ඇඳිරි නීතිය තිබෙන පොලිස් සසම්වල තිබෙන දුම්රිය ස්ථානවල නතර කිරීමට අවසර ලබා දෙනවා. එම පොලිස් සසම් පසු කරමින් ගමන් ගන්නා බස් රථවලටත් බස් රථ නතර කිරීමට අවස්ථාව ලබා දෙනවා. නමුත් ඒ අවස්ථාව ලැබෙන්නේ ශිෂ්‍යත්වය සහ අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන දුවාදරුවන් බැස්වීමට සහ නංවා ගැනීම සඳහා පමණයි. මේ දුවාදරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීමට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා. එහිදී ඒ දුවාදරුවාත් සමග එක් අයෙකුට පමණක් ගමන් කිරීමටත් හැකියාව ලැබෙනවා. සෑම ප්‍රදේශයකම
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හරහා මේ පාසල සෞඛ්‍ය ආරක්ෂිත පාසලක් බවට පත් කරලා තමයි මේ විභාග මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්නේ. ඉතින් ඒ නිසා පාසල තුලදී මේ දරුවාට රෝගය වැළඳෙයි කියලා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. හැබැයි මේ දරුවන්ට කියලා දීලා එවන්න ඔවුන් අතර අනවශ්‍ය විදිහට දුරස්ථභාවයක් නැතුව සම්බන්ධකම් ඇති කරගන්නේ නැතුව ඉඳලා විභාගයේ ලිව්වට පසුව ඉතා ඉක්මනින් නිවස කරා පැමිණෙන්න කියන පණිවිඩය. මේ අතර නිරෝධායන ඇඳරි නීතියේ ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසල් 12ක විශේෂ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබෙනවා. එසේම උසස් පෙළ විභාගය සඳහාද එම බල ප්‍රදේශවල පාසල් 12ක් වෙන් කර ඇත්තේ නිරෝධායන ඇඳරි නීතිය හේතුවෙන් පිට පළාත්වලට යා නොහැකි සිසුන් වෙනුවෙන්. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවයකට. වරාය නගරයේ ඇතුළු චීන ආයෝජනයට ඉදි කළ සංවර්ධන ව්‍යාපෘති ණය උගුලක් ලෙස ඇතැමුන් අර්ථකථනය කළද එය එසේ නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. දෙවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමු අවස්ථාවේදී ජනාධිපතිවරයා පැවසුවේ වරාය නගරය චීනයේ නොව ශ්‍රී ලංකා රජයේ අදහසක් බවයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිසමේ කාර්යාල අධ්‍යක්ෂ යං ජේෂි මහතා ප්‍රමුඛ සත්පුද්ගල දූත පිරිස අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. චීන ශ්‍රී ලංකා සබඳතාවල වත්මන් අවධිය ගැන සතුට පළ කරමින් සංවාදය ආරම්භ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ චීනය බලයේ සිටින ආණ්ඩු ගැන වෙනසක් නැතිව ශ්‍රී ලංකාවට උපකාර කළ දිගුකාලීන මිතුරෙකු බවයි. දිවයිනේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීනයෙන් ලැබුණු දායකත්වය සිහිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මහ පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට චීනය දායක වූ බවයි. හම්බන්තොට වරාය නගර ව්‍යාපෘතිය දක්ෂිණ අධිවේගී මාර්ගය ගැන අවධානය යොමු කළ ජනාධිපතිවරයා හම්බන්තොට වරායක් ඉදි කිරීම චීනයේ නොව ශ්‍රී ලංකාවේ අදහසක් බවද මෙහිදී සඳහන් කළා. එය ඉහළ ආදායම් සහ රැකියා උත්පාදන හැකියාවක් සහිත ව්‍යාපෘතියක් බව ශ්‍රී ලංකාව තේරුම්ගත් අතර ඊට අරමුදල් සම්පාදනය කිරීමට චීනය ඉදිරිපත් වූ වරයා සඳහන් කළා. මේ මහා පරිමාණ ව්‍යාපෘති ජනතාවගේ ජීවන මට්ටම වර්ධනය කිරීමට ඉවහල් වන බව සනාථ කිරීමට තමන්ට අවශ්‍ය බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සිහිපත් කර තිබෙනවා. ඒ සඳහා අපට උදව් කරන්න යයි ජනාධිපතිවරයා චීන දූත පිරිස හමුවේ වැඩිදුරටත් සඳහන් කළ බව ජනාධිපති මාධ්‍යාංශය පවසනවා. ජනාධිපති ධුරයට පැමිණීමට පෙර චීනයේ සිදු කළ චාරිකාවලදී දුටු චීනයේ ග්‍රාමීය ප්‍රදේශවල සිදුව ඇති විශාල සංවර්ධනය හා සමාන සංවර්ධනයක් මෙරට ග්‍රාමීය ප්‍රදේශවල ඇති කිරීමටත් ඉදිරි සිව් වසර තුළ වරාය නගර ව්‍යාපෘතියේ දෘශ්‍යමාන ප්‍රගතියක් දැකීම අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. චීනය සමග වෙළඳාමේදී ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය විශාල අගයක් ගන්නා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය අඩු කරනු පිණිස ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය වැඩි කරන්නයි දූත පිරිසේ නායකයාගෙන් ඉල්ලීමක් කළා. යං ජේෂි මහතා මෙම හමුවේදී සඳහන් කළේ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත සංවර්ධන අරමුණු සපුරා ගැනීමට වචනයෙන් නොව ක්‍රියාවෙන්ම උදව් කිරීමට චීනය සූදානම් බවයි. COVID-19 උවදුර සාර්ථක ලෙස පාලනය කළ පසු ජනාධිපති රාජපක්ෂ මහතා නිල චාරිකාවක් සඳහා චීනයට එනු ඇතැයි ඉමහත් බලාපොරොත්තුවෙන් සිටින බවද යං ජේෂි මහතා පවසා තිබෙනවා. මේ අතර යං ජේෂි මහතා ඇතුළු ඉහළ පෙළේ චීන දූත පිරිස අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන රාජ්‍යතාන්ත්‍රික දූත පිරිස දකුණු ආසියානු කලාපයේ සංචාරයේ නිරත වන ප්‍රථම අවස්ථාව මෙය බවයි. COVID-19 වසංගතය හමුවේ ශ්‍රී ලාංකික පුරවැසියන් ආරක්ෂා කිරීම සඳහා පරිත්‍යාග කරන ලද ආරක්ෂක උපකරණ සහ වෛද්‍ය සැපයුම් වලට අග්‍රාමාත්‍යවරයා මෙහිදී චීන රජයට ස්තුතිය පළ කළා. COVID-19 වසංගත තත්ත්වයෙන් පසුව රජය ලෝපුරා ආයෝජන පිළිගැනීමට උනන්දුවක් දක්වන බවත් එහිදී ප්‍රමුඛතාවය වන්නේ කොළඹ වරාය නගරයේ බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. කොවිඩ් වසංගතය අවසන් කිරීමේ සටන සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සබඳතා වර්ධනය කිරීම ඇතුළු පොදු අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා චීන රජය සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. යං ජේෂි මහතා පැවසුවේ ශ්‍රී ලංකාව COVID-19 තත්ත්වය ඉතා විශිෂ්ට අයුරින් පාලනය කර ඇති බවයි. මෙරට නිෂ්පාදන වැඩි වශයෙන් මිලදී ගැනීමට චීන රජය කටයුතු කරන බවත් වරාය නගරයේ සහ ඉන් පිටතත් චීන ආයෝජන දිරිමත් කිරීමට කටයුතු කරන බවත් යං ජේෂි මහතා මෙහිදී සඳහන් කළා.
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණයක කරුණු හෙළි කළ නාමල් කුමාර නැමැත්තා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති කාර්යාලයෙන් වැටුප් ලැබූ අයෙකු බවට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද අනාවරණ කළා. ඒ පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබා දෙමින් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ සහරාන් හෂීම් සම්බන්ධයෙන් කාන්තාංකුඩි පොලිසිය සිදු කළ විමර්ශනවලට නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්පුල්ලා බලපෑම් කළ බවට සැකයක් පවතින බවයි. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දීමට පැමිණියේ 9 වෙනි දිනටයි. මෙපමණ වැදගත් තොරතුරක් ලැබිලත් හිටපු ජනාධිපතිතුමා මේ කොමිසමේ කියපු විදියට ඇයි එතුමා රට යනකොටත් ගුවන් යානයට නැගපු ඔබ මේ ගැන එතුමාට නොකිව්වේ? අප්‍රේල් 9 වෙනිදා මට මතක විදිහට නම් මං එදා ගුවන්තොටුපළේදී ආචාර කළා. හැබැයි ඔය කියන විදිහට ෆ්ලයිට් එකට නැගලා ළඟට ගිහින් ඉඳලාවේ නෑ ස්වාමීනි. මම දන්නවා එතුමා මා කෙරෙහි ලොකු අප්‍රියතාවයකින් හිටියේ. මාව එච්චර එතුමාට රුචිත් නෑනේ. මං එතුමාට කතා කළත් අහක බලන් ඇයි මොකද කියලා කේන්තියෙන් අහන්නේ. ඉතින් මං කොහොමත් කතා කරන එක මගහැරියා. අවස්ථා කිහිපයක හමු වෙලත් මං ඔය තොරතුරු දුන්නේ නැහැ කියලා එතුමා කියන්නේ. එකක් මේ රට ගිය සිද්ධිය. අනික එතුමගේ මඩකලපුවේ සංචාරයේ වෙලාවේ. අනික තමයි අවුරුද්දට බුලත් දීපු එක. නිකන් නෙවෙයි ජයසුන්දර මහත්තයා. එතුමා කිව්වේ අවුරුද්දට ඇවිත් පැය දෙකක් ඉඳලා දවල්ටත් කාලා ගියේ. ඒත් කිව්වේ නැහැ කියලානේ. ස්වාමීනි, ඒක පට්ටපල් බොරුවක්. මං එහෙ හිටියෙත් විනාඩි 20ක් විතර. මම ගිහින් බුලත් දුන්නා මං එක්ක එක වචනයක් කතා කළේ නැහැ. මන් දවල්ට කන්න තියා වතුර උගුරක්වත් නොබී ආයේ ආව ස්වාමීනි. ඒ කියන්නේ හිටපු ජනාධිපතිතුමා බොරුද කියලා තියෙන්නේ? පුරුද්දක් හැටියට බොරු කියනවනේ හිටපු ජනාධිපතිතුමා. ඒක එතුමගේ පුරුද්ද. ඒක හැමෝම දන්නවනේ. මම මෙච්චර කල් නොකියපු අර නිශාන්ත සිල්වා මාරු කරන්න කියලා ආයේ එහෙම කිව්වේ නෑ කියපු එකත් එහෙමනේ. ඔබ එහෙම මෙතෙක් නොකියපු තව මොනවද තියෙන්නේ? මෙතෙක් එළියට නොදාපු ගොඩක් දේවල් තියෙනවා ස්වාමීනි. එකක් තමයි නාමල් කුමාරගේ සිද්ධිය. නාමල් කුමාරව මම දැනගෙන හිටියේ නැහැ. ඔහු දවසක් මගේ දුරකථන අංකය හොයාගෙන මට කෝල් කරලා කිව්වා මද්‍රව්‍ය සම්බන්ධ අය ගැන තොරතුරු දෙන්නම් කියලා. මමත් කිව්වා හරි ඔයා තොරතුරු දෙන්න. අපි ඔයාලට පොලිස් ත්‍යාගයක් ලෙස මුදල් දෙන්නම් කියලා. ඊට පස්සේ මම DIG නාලක සිල්වාට නාමල් කුමාරව සම්බන්ධ කරලා කිව්වා තොරතුරු ගන්න කියලා. ඒ තොරතුරු මත අපි ඔහු හා පිරිසක් සැලසුම් සහගතව මද්‍රව්‍ය සමග අත්අඩංගුවට අරන් නාමල් කුමාරව නිදහස් කළා. ඊට පස්සේ දින කිහිපයකින් නාමල් කුමාර මට ආයෙත් කෝල් කරලා කිව්වා සර් බලන්නකෝ නාලක මහත්තයා පොරොන්දු වුණ විදිහට කතා කරන්නේ නැහෙනි කියලා. මම මේ ගැන නාලකකින් ඇහුවම නාලක කිව්වා සර් ඒ යකා පිස්සෙක් මහා පඬිතෙක් කියලා. මම ඒත් කිව්වා අපි පොරොන්දුවක් වුණානේ. ඒ නිසා යාව ගෙන්නලා සල්ලි දෙන්න කියලා. ඊට පස්සේ නාමල් කුමාරට විග් එකක් දාලා වෙස් ගන්වල CID වාහනයකින්ම ඔහු ගෙන්වලා රුපියල් ලක්ෂ 5ක් දීලා යවුවා පොලිස් ත්‍යාගයක් විදිහට. එතනින් අපේ ගනුදෙනුව ඉවරයි. මෙන්න ඊට පස්සේ මේ මිනිස්සයා මාධ්‍ය සාකච්ඡා තියලා අපිට මඩ ගහලා නාලක ගැන අර කතාවක් කිව්වා. ඊට පස්සේ දවසක ජනාධිපති මද්‍රව්‍ය විනාශ කාර්යාංශයේ සභාපති ලෙස හිටපු වෛද්‍ය සමන් කිතලවාරච්චි මහත්තයා මගෙන් ඇහුවා ඇයි අර නාමල් කුමාර ඔයාලට මෙහෙම කතා කරන්න කියලා. එතකොටම කිව්වා නාමල් කුමාර කියන්නේ අපේ දේශකෙක් විදිහට වැඩ කරන්නේ එයාට ජනාධිපති කාර්යාලයෙන් ඒකට පඩි ගෙවනවා කියලා. ඉතින් මේ කොහෙන්ද ඉඳන් ආපු නාමල් කුමාර කවුද කියලා මට එතකොට තේරුණා. ඔහු ජනාධිපති කාර්යාලයට සම්බන්ධයෙන් එහි වැටුප් ගන්න කෙනෙක් කියලා දැනගත්තාම. අනතුරුව හිටපු පොලිස්පතිවරයාගේ අවධානය 2017 මාර්තු 10 වන දින සිදු වූ අලියාර් මන්සන්දියේ ගැටුම සහ ඉන්පසු සහරාන් හෂීම් සැඟව සිටීම සම්බන්ධයෙන් යොමු කරමින් රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේ සහරාන් සැඟවීමත් සමග කාත්තන්කුඩි පොලිසියට චෝදනා එල්ල වූයේද යන්නයි. ආලියාර් මන්සන්දියේ ගැටුමට පස්සේ කාත්තන්කුඩි පොලිසියට චෝදනාවක් ආවා සහරාන් සමග සමීපව කටයුතු කරනවා කියලා. මම මේ පරීක්ෂණයක් කරන්න කියලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකරට නියෝගයකුත් කළා. ඔබට කියන්න පුළුවන්ද මේකට දේශපාලන බලපෑමක් තිබුණද කියලා? මම පැහැදිලිවම විශ්වාස කරනවා ඇඟිලි ගහන්න බැරි විදේශ මුදල් තොගයක් ගලාගෙන එද්දි මෙහෙම දේශපාලන බලපෑමක් තියෙනවා කියලා. පැහැදිලිවම මට ලැබුණු තොරතුරු අනුව හිස්බුල්ලා තමයි. ඒක වඩාත් පැහැදිලි වෙනවා මේ කොමිසමේදී හෙළිවුණ වීඩියෝවක සහරාන් කියනවනේ හිස්බුල්ලාට විදේශ මුදල් ලැබීම ගැන අකමැත්තක් නැහැ කියලා. ඔබ කියන්නේ සහරාන්ට හිස්බුල්ලා රැකවරණය දුන්න කියලාද? මුල් කාලේදී නැහැ. පස්සේ මට තේරුණා ලැබෙන මුදල් පිළිබඳව විශ්වවිද්‍යාල ගැන හීරා පදනමට විදේශ මුදල් ආපු ඒවා එහෙම කොහොම පාවිච්චි වුණාද කියලා ඉතින්. ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසකට මරණ තර්ජන කළ බවට චෝදනා එල්ල වී ඇති සංවිධානාත්මක අපරාධකාරී සමාජික ජනිත් මදුශංකද සිල්වා හෙවත් පොඩි ලෙසි මේ මාස 16 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කෙසේ වෙතත් කොවිඩ් තත්ත්වයේ හේතුවෙන් පොඩි ලෙසි අද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ. හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මිනිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපේ ඇල්ල තමුවන්නේ රාත්‍රී 9:55ට. ආයිබෝවන්.
තියෙනවා.